ධර්මානුශාසනාව වැඩම හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ පානදුර අරියවංශ ධර්මායතනාධිකාරී බදුරලිය ජිනාරාමගම ශ්‍රී පේමවතී ධර්මායතනාධිපති පූජ්‍යපාද දඹගොල්ලේ පදුමසිරි ස්වාමින් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ අම්පාර පදියතලාව සේරංකඩ එම් ගුණවති මැතිනිය DMS සුදේශනී දියණිය සමග KS ශාමන් පුතණුවන් ප්‍රධාන පවුලේ සියලු දෙනා සදහැවතුනි ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පූජාරහේ පූජයතේ බුද්ධේ යදිච සාවකේ පපංච සමතික්කන්තේ තින්න සෝක පරිද්දවේ. වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වන ඔබට අද ධර්මානුශාසනාව සිද්ධ කිරීම සඳහා මාතෘකා කරගත් ගාථා ධර්මය ධම්මපද ග්‍රන්ථයට ඇතුළත්. මේ ගාථා ධර්මය තෝදෙය ගමේ ජීවත් වුණ බ්‍රාහ්මණ ගොවියෙකු උදෙසා දේශනා කරන්නට යෙදුණි. මේ ගාථා ධර්මයෙන් විස්තර වන අදහස පූජාරහේ පූජයතේ බුද්ධේ යදිච්ච ශාවකේ පපංච සමතික්කන්තේ තින්න ශෝක පරිද්දවේ. සියලු පූජාවන් ලබන්ට සුදුසු තෘෂ්ණාව දෘෂ්ටිය මාන්නය නැති කළ ශෝකය වැළපීම දුරු කළ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගුණයන් සිහිපත් කරලා යම් කෙනෙක් සිව්පසෙන් යමක් පූජා කරනවද තේතා දිසේ පූජයතු නිබ්බුතේ අකුතෝ භයේ නසක්කා පුඤ්ඤං සංඛාතුං ඉමෙට්ට මිතිකේන චේති. සියලු කෙලෙස් කිනි දුරු කළ මොනම විදිහේ බියට පත් නොවන උතුම් ගුණ ඇති බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ජීවමානව වැඩ ඉන්න කාලේ වගේම බුද්ධාදී මහෝත්තමයාණන් වහන්සේලා පිරිනුවම් පෑවයින් පස්සේ ඒ උදාර ගුණයෝ සිහිපත් කරලා යමෙක් යමක් පූජා කරනවද අත්පත් වන්නා වූ පුණ්‍ය ශක්තියේ බලය කියලා නිමාවක් කරන්නට බෑ. මෙන්න මේ අදහස ඉහත සඳහන් කරන්නට යෙදුන ගාථා ධර්මයනුත් දෙවනුව සඳහන් කරන්නට යෙදුන ගාථා ධර්මයනුත් විස්තර වන්නේ. තෝදෙය කියන ගමේ ගොවි මහත්තයෙක් ජීවත් වෙනවා. මේ ජීවත් වන ගොවි මහතා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට දකින්ට ලැබුණා. මේ තැනැත්තාට ධර්මාබෝධය ලැබීමේ වාසනා ගුණය තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තා කෙරෙහි මහත් වූ කරුණාව ඇති කරගෙන තෝදෙය ගමට වැඩම කරන්නට අදහස් කර ගත්තා. තුන් සිවුරු පොරවගෙන ආනන්ද හාමුදුරුව ඇතුළුව මහරහතන් වහන්සේලා පිරිවරාගෙන සවැත් නුවරින් බුදු හාමුදුරුව වැඩම කරනවා. වැඩම කරන බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කරන්නට පෙර තෝදෙය ගමේ දේවාලයක් වගේ තැනක වැඩ ඉන්න බුදු හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ආනන්ද තෝදෙය ගමේ ජීවත් වන බ්‍රාහ්මණ ගොවි මහතෙක් කුඹුරේ වැඩ කර ඉන්නවා. කුඹුරේ වැඩ කරමින් ඉන්න ඒ තැනැත්තාව මා වෙත එක්කරගෙන එන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ කුඹුරට වැඩම කළා. කුඹුරේ වැඩ කර ඉන්න ගොවි මහත්තයාව බුදුරජාණන් වහන්සේගේ සමීපයට එක්කරගෙන එනවා. මේ ගොවි මහත්මා
දේවාලයක් වගේ තැනක වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේගේ සමීපයට එන අතර බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නට කලින් දේවාලයට වඳින්ට යෙදුණා. බුදුරජාණන් වහන්සේ බමුණගෙන් අහනවා, බමුණ, ඔබ මේ ස්ථානයට වඳින්නේ කුමන හේතුවක් ඇතුවද? බමුණ බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා, ස්වාමීනි, මේ ස්ථානයට වඳින්නේ මොන හේතුවකටද කියලා මම දන්නේ නැහැ. හැබැයි වැඩිහිටි පිරිස මේ ස්ථානයට වඳිනවා. ඒ නිසා මමත් වඳිනවා. බුදුහාමුදුරුවෝ බමුණට කියනවා, බමුණ, ඔබ මේ ස්ථානයට වන්දනා කිරීම සුදුසුයි. ආනන්ද හාමුදුරුවෝ ඇතුළු භික්ෂූන් වහන්සේලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි, මේ දේවාලයට වන්දනා කිරීම සුදුසු බව කුමන හේතුවක් නිසාද කියලා අපට පහදලා දෙන්න. බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ බමුණාගේ වන්දනාව නිමිති කරගෙන අතීත කතාව පැහැදිලි කරන්නට යෙදුණා. බොහෝ කාලයකින් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. මනුස්සත්වයක් ලබා ගැනීමත් බොහොම කලාතුරකින් සිද්ධ වෙන්නේ. මේ ගැන කල්පනා කරනකොට අපට කොච්චරනම් වාසනාවක් ඇති වෙලා තිබෙනවද? බුද්ධෝත්පාද කාලයක් ලබා ගැනීම, බුද්ධෝත්පාද කාලයක මිනිසෙක් ලෙස උප්පත්තිය ලබන්නට ලැබීම. අපට බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් ලැබුණා. අංග සම්පූර්ණ මනුස්ස ජීවිතයත් ලැබුණා. කල්පනා කළ බලනකොට අපි බොහොම වාසනාවන්ත පිරිසක්. මේ තෝදෙය ගමේ වාසය කරන ගොවි මහතාටත් භික්ෂූන් වහන්සේලාටත් කැමැත්තක් ආසාවක් ඇති වුණා. දේවාලයක් වගේ තැනකට මේ ගොවියා වන්දනා කිරීම බොහොම හොඳ දෙයක් ලෙස බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කිරීම. මේ ප්‍රකාශ කිරීම ගැන භික්ෂූන් වහන්සේලාට ඇති වුණේ පුදුමාකාර විදිහේ සතුටක්. ඒකට හේතුව අතීත කතාවත් බුදුරජාණන් වහන්සේගෙන් දැනගන්ට ලැබෙන නිසා. මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් දේශනා කරනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. සියලු සත්වයාට මහත් වූ කරුණාවෙන් ධර්මය දේශනා කළා. බොහෝ සත්වයෝ ධර්මාබෝධය ලබාගෙන සසර කතරින් එතර කළා. ඒ බුදුරජාණන් වහන්සේ ආයුෂයාගේ කෙළවර පිරිනුවම් පෑවා. ඒ පිරිනුවම් පෑව බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කොට මෙන්න මේ ස්ථානයේ තමයි රත්තරනින් සකස් කළා වූ චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ සිටියේ. මේ චෛත්‍යය උස 4 ගව්වක්. බලන්න එතකොට කොච්චර උස චෛත්‍යයක්ද මේ ස්ථානයේ සකස් කරලා තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය හේතු කොටගෙන මහා පොළොව මත සැඟවී තිබුණ චෛත්‍ය රාජාණන් වහන්සේ ලෝකයාට දකින්ට සැලැස්සුවා. තනිකරම රත්තරනින් සකස් කරලා තිබෙන චෛත්‍ය. මේ චෛත්‍ය රාජාණන් වහන්සේ අහස පුරාවට බුද්ධ රශ්මිය විහිදුවමින් ලෝකයාට දකින්ට සැලසෙනකොට හැම කෙනාගේම සිත් සතම් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්ත වුණා. ඇතැම් උදවියගේ සිත් සතන් තුළ ඇති වුණා
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක්කාය කියන සතුට. බුදු කෙනෙක් යම් කිසි කෙනෙකුට දකින්ට ලැබුණොත් ඒ ඇත්තු ලබන්නා වූ සතුට වචනයෙන් කියලා නිම කරන්නට බෑ. ඒ සතුටත් එක්කම තමයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිව් පසයෙන් උපස්ථාන කරන්නේ. හැමෝටම පුළුවන්කමක් නෑ බුදු කෙනෙක් දැක්කත් පිණ්ඩපාතයක් පූජා කරන්න. චීවරයක් පූජා කරන්න. සෙනසුනක් සකස් කරලා පූජා කරන්න. ගිලම්පස ටිකක් පූජා කරන්න. මේ බිහිසුණු සසර සැපය වාසනාව සලසා ගන්න ශ්‍රද්ධා සම්පත්තිය තිබෙන ඇත්තෝම මෙන්න මේ සිව්පසයෙන් යමක් පූජා කරලා පින්දහම් සිද්ධ කරගන්නවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය හේතු කොටගෙන පොළොව යට සැඟවී තිබෙන්නා වූ චෛත්‍ය රාජාණන් වහන්සේ ලෝකයාට දකින්ට සලස්වනකුට සිව් දිසාවෙන් අට දිසාවෙන් බැල නොකැඩී සැදැහැවතුන් එන්න පටන් ගත්තා. මේ චෛත්‍ය රාජාණන් වහන්සේව දකින්න. චෛත්‍ය රාජාණන් වහන්සේට පූජාවල් සිද්ධ කරන්න. මෙන්න මේ කාරණාව මුල් කරගෙන මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අර ගොවියට දේශනා කරනවා පූජා රහේ පූජයතේ බුද්ධේ යදිච්ච ශාවකේ පපංච සමති කන්තේ තින්න සෝක පරිද්දවේ තේතා දිසේ පූජයතෝ නිබ්බුතේ අකුතෝ භයේ නසක්කා පුඤ්ඤං සංඛාතුං ඉමෙත්ත මිති කේන චීති. සියලු පූජාවන් ලබන්ට සුදුසු. සියලු පූජාවන් වශයෙන් ගත්තාම කොටස් දෙකකට බෙදලා දක්වන්න පුළුවන්. මේ කොටස් දෙකෙන් එකක් ආමිස පූජාව. අනිත් එක ප්‍රතිපත්ති පූජාව. ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාව කියන මේ ප්‍රතිපත්ති දෙකෙන්ම යම්කිසි පූජාවක් සිදු කරනවා නම් අන්න ඒ සිදු කරන්නා වූ සියලුම පූජාවන් පිළිගන්න සුදුසුයි ලෞතුරා බුදුරජාණන් වහන්සේලා. පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා. මෙන්න මෙබඳු පූජාවන් යම් කිසි කෙනෙකුට සිද්ධ කරන්නට පුළුවන් වෙතොත් සිදුවන්නා වූ පුණ්‍ය ශක්තියේ බලය වචනයෙන් කියලා ඉවර කරන්නට පුළුවන්කමක් නැහැ. තෘෂ්ණාව දෘෂ්ටිය මාන්නේ නැති කළ මෙන්න මේ අකුසල ධර්මයෝ දුරු කරන්නේ කවුද? දුරු කරගත්තේ කවුද? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. මේ උත්තමයාණන් වහන්සේලාට යම් කිසි කෙනෙක් යමක් පූජා කරනවද සිද්ධ වන පුණ්‍ය ශක්තියේ බලය මෙපමණයි කියලා ඉවර කරන්නට පුළුවන්කමක් නැහැ. ශෝකය බැලපීම නැති කළ. ශෝකේ නැති කළේ කවුද? බැලපීම දුරු කළේ කවුද? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. මෙන්න මේ උත්තමයාණන් වහන්සේලාට යම් කිසි කෙනෙක් සිව්පසයෙන් යමක් පූජා කරනවද
තේතා දිසේ පූජයතෝ නිබ්බුතේ අකුතෝ භයේ නසක්කා පුඤ්ඤං සංඛාතුං ඉමෙත්ත මිතිකේන චීති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියලු කෙලෙස් ගිනි නිවාලු. මෙතනදි බලන්න මේ කෙලෙස් ගිනි නිවා ගත්තා වූ උත්තමයෝ කවුද කියලා. ඒ උත්තමයෝ තමයි බුද්ධාදී මහෝත්තමයාණන් වහන්සේලා. කෙලෙස් ගිනි නිවා ගත්තාම පුදුමාකාර විදිහේ නිවිච්චකමත් තැම්පත්කමක් ඇතිවන්නේ. ඒ උත්තමයාණන් වහන්සේලා ඒ නිසාම අනන්ත ගුණයන්ගෙන් යුක්තයි. මේ උත්තමයාණන් වහන්සේලා මොනම හේතුවක් නිසාවත් බියකට පත්වෙන්නේ නැහැ. රාත්‍රී කාලයේ ගත්තොත් යම් යම් අවස්ථාවන් වලදී ලෝකයා බියට පත්වෙනවා. දහවල් කාලයේ ඇතැම් සත්වයෝ විවිධ දේ හේතු කොටගෙන බියට පත්වෙනවා. හැබැයි නික්ලේශී උත්තමයෝ මොනම හේතුවක් නිසාවත් බියට පත්වෙන්නේ නැහැ. එනිසාම මේ උත්තමයාණන් වහන්සේලා උතුම් ගුණයන්ගෙන් යුක්තයි. ඒ උතුම් ගුණයන්ගෙන් යුක්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ජීවමානව වැඩ ඉන්න කාලේ යම් කිසි කෙනෙක් යමක් පූජා කරනවද එයින් සිද්ධ වෙනවා අපරිමිත පුණ්‍ය ශක්තියක්. යම් කිසි කෙනෙක් මේ බුද්ධාදී මහෝත්තමයාණන් වහන්සේලා පිරිනුවම් පෑවයින් පස්සෙත් ඒ උදාර ගුණයන් සිහිපත් කරගෙන සිව්පසයෙන් යමක් පූජා කරනවද අත්වන පුණ්‍ය ශක්තියේ විපාකය බලය කියලා ඉවර කරන්නට බෑ. ජීවමාන කාලයේ සිද්ධ කරන පින්කමෙන් ජනිත වන පුණ්‍ය ශක්තිය වගේම පුණ්‍ය ශක්තියක් ඒ උත්තමයාණන් වහන්සේලා පිරිනුවම් පෑවයින් පස්සෙත් සිද්ධ කරන්නා වූ පූජාවෙන්ට සිද්ධ වන පුණ්‍ය ශක්තිය එක හා සමානයි. මෙන්න මේ දේශනාව තෝදෙය ගමේ ජීවත් වුණ ගොවියා ඇසීම නිසාම ඒ තැනැත්තාට ධර්මාබෝධය ලැබීමේ වාසනාව ලැබුණා. සැබත් නුවර වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ තෝදෙය ගමේ ඉන්න මේ ගොවි මහතා දැක්කා. හිමිදිරි උදෑසන බ්‍රහ්ම මූර්තියෙන් නැගිටින මොහොතේ මහා කරුණාවට ගොදුරු වුණ නිසා බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තාට ධර්මාබෝධය ලබා දීම උදෙසා තමයි සැවැත් නුවර සිට බරණැස් නුවරට වැඩම කරන්නේ. ඒ බරණැස් නුවරට වැඩම කරන අතර තමයි තෝදෙය ගමට වැඩම කළා දේවාලයේ ළඟ වැඩ ඉඳිමින් ගොවි මහතාට ධර්ම දේශනාව සිද්ධ කරන්න අධිටන් කර ගත්තේ. පින්වතුනි, ඒ ධර්ම දේශනාවෙන් ගොවි මහතා ධර්මාබෝධය ලබාගත්තා වගේම බොහෝ ජනයා දෙවියන් බඹුන් සහිත ධර්මාබෝධය ලබාගෙන ජීවිතයේ සැනසීම උදා කර ගත්තා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේලාගේ ගුණයෝ විස්තර කරන තැන ආමිෂ ප්‍රතිපත්ති පූජා දෙකෙන් දෙවි මිනිසුම් සිද්ධ කරන්නා වූ මේ පූජාවල් පිළිගැනීමට සුදුසුයි කියන බව විස්තර කළා. මේ විස්තර අතලත අද මම සියලු දෙනාටම කියලා දෙන්නේ
ආමිස පූජාවෙන් සිද්ධ කරන්නා වූ පූජාවක් පිළිබඳව. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේද තාපසයාණන් වහන්සේ හැටියට වැඩ ඉන්න කාලේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබන්ට යෙතුනා අනාගතයේ ලෞතුරා බුදු බව ලබන ලෙසට. ඒ සිද්ධිය මුල් කරගෙන ආමිස පූජාව කියන ප්‍රතිපත්තිය පින්වත් ඔබට හැකි පමණින් විස්තර කරලා දෙන්න මං අදහස් කරන්නේ. මෙතනින් අවබෝධ කරගත යුතුයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සියලු පූජාවන් ලබන්ට සුදුසුයි කියන මාතෘකාව. ලබන්ට යෙදෙන සියලුම පූජාවල් පිළිබඳව විස්තර කරන්නට පුළුවන්කමක් නෑ. ඒ නිසා මං එක කරුණක් මුල් කරගෙන පින්වත් පිරිසට ආමිස පූජාව පිළිබඳව පැහැදිලි කරනවා. සුමේද තාපසයාණන් වහන්සේ ලෞකික ධ්‍යාන ලබාගෙන වැඩ ඉන්න කාලේ දීපංකර බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා වැඩ හිටියා. තාපසයාණන් වහන්සේ යම් කටයුත්තක් සඳහා වැඩම කරනකොට බොහෝ පිරිසක් මාර්ගයක් සකස් කරනවා දැක්කා. තාපසයාණන් වහන්සේ එම ස්ථානයට වැඩම කරලා මාර්ගය සකස් කරන්නේ කුමන හේතුවක් නිසාද කියලා විමසුවාම දැනගත්තා. දීපංකර බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයෝ මේ ගමට වැඩම කරනවා. ඒ නිසා මේ පින්වත් පිරිස මාර්ගය සකස් කරන බව. තාපසයාණන් වහන්සේ මහත් වූ සතුටට පත්වෙලා පිරිසගෙන් අහනවා මේ මාර්ගයේ සකස් කරන ඔබට පුළුවන්ද මටත් මාර්ගයේ කොටසක් දෙන්න සකස් කරන්න කියලා. මේ පිරිස දැනගත්තා තාපසයාණන් වහන්සේ කියන්නේ මහානුභාව සම්පන්න උතුමෙක්. මේ උතුමාට පුළුවන් ලබාගෙන තිබෙන්නා වූ ශක්තිය මත දෙව්ලොව තිබෙන පරසතු මලින් පවා මේ මාර්ගයේ සකස් කරලා ගන්න. ඒ නිසා සකස් කිරීමට අපහසු මාර්ග කොටසක් හැටියට තිබෙන මඩ වගුරක් තාපසයාණන් වහන්සේට බාර කළා සකස් කරන්න. තාපසයාණන් වහන්සේ බොහොම කැමැත්තෙන් මාර්ගයේ සකස් කරන්නට ඉදිරිපත් වුණා. මෙතුමාට පුළුවන් තමන් ලබාගෙන තිබෙන ලෞකික ධ්‍යානෙ හේතු කොටගෙන මේ මාර්ගයේ ඉක්මනටම සකස් කරලා ඉවර කරන්න. එහෙම වුණත් තාපසයාණන් වහන්සේ ඒකට කැමති වුණේ නැහැ. තමන්ගේ ශ්‍රමය වැය කරලා මේ මාර්ගයේ සකස් කරන්නට ඕනය හිතලා මාර්ගයේ සකස් කරන්න පටන් ගත්තා. මේ අතර බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා මාර්ගයේ වැඩම කරනවා. තාපසයාණන් වහන්සේට මාර්ගයේ සකස් කරලා ඉවර කරන්නට බැරි වුණා. ඒ නිසාම තාපසයාණන් වහන්සේ මඩ වගුරේ දිගා වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයාණන් වහන්සේලාට ආරාධනා කරනවා. මගේ පිට මත
ශ්‍රීපාද පත්ම වහන්සේ තබමින් එමත් නැත්තම් පාගගෙන ඒ ගොඩට වැඩම කරන්න කියලා. අන්න ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ බලනවා මේ මහත් වූ පුණ්‍ය ශක්තියක් ඇති මේ තැනැත්තා මොන වගේ වාසනා ගුණයක් ප්‍රාර්ථනා කරගෙන මේ කටයුත්ත සිද්ධ කරනවාද කියලා. බුදුරජාණන් වහන්සේ එදා දැක්කා මේ තැනැත්තා මේ පුරුෂ උත්තමයා මම වගේම ලෝතුරා බුදුබව ලබන උත්තමයෙක්. ඒ නිසා අනාගතයේ ගෞතම නමින් ලෝතුරා බුද්ධත්වයේ ලබනවා. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ තැනැත්තාට අනාගතයේ බුදු වෙනවාය කියලා නියත විවරණය ලබා දෙනවා. මෙන්න මේක හඳුන්වනවා අභිනීහාරය හැටියට. බණ පොතේ සඳහන් වෙනවා ඒ විස්තරය ඉමිනා මේ අධිකාරේන කතේන පුරිසුත්තමේ සබ්බඤ්ඤුතං පාපුනාමි තාරේමි ජනතම්බහු. මේ සුමේද තාපසයාණන් වහන්සේ ප්‍රකාශ කරපු අදහස් කරපු දෙයක් මේ ගාථා ධර්මයෙන් විස්තර කරන්නේ. ඉමිනා මේ අධිකාරේන කතේන පුරිසුත්තමේ මා විසින් මේ පුරුෂෝත්තමයා හට සිද්ධ කරන අධිකාරයෙන් අනාගතයේ මම ලෝතුරා බුදු කෙනෙක් බවට පත් වෙනවා. බොහෝ සත්වයා සසර කතරින් එතර කරවන්ටත් වාසනාව ලැබෙනවා. මේ සුමේද තාපසයාණන් වහන්සේ මෙන්න මේ විදියේ අදහසක් ඇතිකර ගත්තේ කුමන කරුණක් නිසාද? ජීවිතය පරිත්‍යාග කරමින් බුදුරජාණන් වහන්සේට සිද්ධ කළා වූ මහත් වූ පරිත්‍යාගය නිසා. මෙන්න මේ පරිත්‍යාගය නිසාම බුදුරජාණන් වහන්සේගේ නියත විවරණය ලබා ගත්තා අනාගතයේ බුදු බව ලබන බවට. පින්වතුනි, මෙන්න මේ බුදු බව ලබන බවට නියත විවරණයක් යම් කිසි කෙනෙකුගෙන් බුදුරජාණන් වහන්සේ නමකගෙන් ලබන්ට ලැබුණොත් ඒ මොහොත වෙනකොට කරුණු 8කින් සමන්විත වෙන්න ඕන ගුණ ධර්මයෝ ඇතුළත් වන බව බණ පොතේ සඳහන් වෙනවා. සුමේද තාපසයාණන් වහන්සේ මෙන්න මේ කරුණු 8න්ම යුක්ත වුණා. ඒ කරුණු 8 තමයි මනුස්සත්තං ලිංග සම්පatti හේතු සත්තාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච ඡන්දතා අට්ඨ ධම්ම සමෝධානා අභිනීහාරෝ සමිච්ඡති. මෙන්න මේ ගාථා ධර්මයෙන් අභිනීහාරය ලබන මහා උත්තමයා සිදු කරගත යුතු සම්පූර්ණ කරගත යුතු අංග 8 පැහැදිලි කරනවා. ඒ අංග 8 අතරත පළමු වන එක මනුස්සත් මිනිසත් බව. දෙවැනි එක ලිංග සම්පatti පුරුෂයෙකු ලෙස ඉපද සිටීම. හේතු සම්පත්තිය පෙර කරන ලද පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ ජාතියේදීම
උත්සාහ කළොත් කෙලෙස් ධර්මයෝ නසාගෙන උතුම් වූ නිවනින් සැනසෙන්ට ඇති වාසනාව. සත්තාර දස්සනං බුදුරජාණන් වහන්සේ නමක් දැකීම. පබ්බජ්ජං පැවිදි බව ලබාගෙන සිටීම. ගුණ සම්පatti ධානාදී ගුණයෝ ලබාගෙන ජීවත්වීම. අධිකාරය මහත් වූ පරිත්‍යාගයේ සිදුකිරීමට ඇති කැමැත්ත. ඡන්දතා බුදු බව ලබනවාය කියන දැඩි අධිෂ්ඨානය, දැඩි කැමැත්ත. පින්වතුනි, මෙන්න මේ අංග 8න් යම් කිසි කෙනෙක් සූදානම් වෙනවද, යුක්ත වෙනවද, අන්න ඒ තැනැත්තාට තමයි බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේදී අනාගතේ යම් දවසක ලෝතුරා බුදු බව ලබන බවට නියත විවරණය ලබා දෙන්නේ. බොහොම ශ්‍රද්ධාවෙන්, බොහොම ඕනෑකමින් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන පින්වත් ඔබට මන් සඳහන් කරන්ට යෙදුන කරුණු 8 පිළිබඳව චූටි විස්තරයක් කළ යුතුයි. එහෙම වුණොත් සියලු දෙනාටම වටිනා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්ට ලැබුණාය කියලා සතුටු වෙන්න පුළුවන්. පින්වතුනි, මේ අංග 8න් පළමු වැන්න මනුස්සත් මිනිසත් බව. දෙවියෙකුට බ්‍රහ්මයෙකුට බුදු වෙන්න බෑ. බුදු වෙන්නේ මිනිස්සෙක්මයි. ඒ නිසාම මිනිසෙක් ලෙස ඉපද සිටීම මේ උදාර පරමාර්ථයේ සලසා ගන්නට පුළුවන් වන බව සඳහන් කරලා තියෙනවා. දෙවෙනි කාරණාව ලිංග සම්පත්තිය. පුරුෂත්වය. පුරුෂයෙකුට මිස ස්ත්‍රියකට, නපුංසක කෙනෙකුට මේ බුදු බව ලැබීම උදෙසා නියත විවරණය ලබන්නට බෑ. ඇතැම් වෙලාවට කාන්තාවක් ලෝතුරා බුදු බව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කළොත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නැහැ. මෙතනදී අපි එක දෙයක් දැනගත යුතුයි. විවිධ යාතිකා හේතු කොටගෙන විවිධ පිරිස් ඇතැම් වෙලාවට බුද්ධත්වය පිළිබඳව විවිධ දේවල් ප්‍රකාශ කරනවා. අපි අහලා තියෙනවා මතු බුදුවන පත්තිනි මෑණියෝ කියන අදහස. මෙතෙන්දී අපට තේරුම් ගන්න පුළුවන් එකම එක දෙයයි. ගතානුගතිකව එන යම් කිසි දෙයක් වැළඳ ගන්නවා මිස සොයා බලා කටයුතු කිරීමට ඇති කරගන්නා වූ ශක්තිය අඩු බව. මෙතනදී පැහැදිලිවම කියලා තියෙනවා ස්ත්‍රියකට බුදු බව ලබන්නට බෑ. බුදු බව පතන්ටත් බෑ. පුරුෂයෙකුටමයි බුදු බව ප්‍රාර්ථනා කරන්න පුළුවන්කම තිබෙන්නේ කියලා. මෙබඳු ලක්ෂණයන් දිහා කල්පනා කළ බලනකොට යම්කිසි කාන්තාවකට උවමනා වුණොත් මමත් ලෞතුරා බුදු බව ලබනවාය කියලා. ඒ තැනැත්තිය පළමු කොට සිද්ධ කරගත යුත්තේ ස්ත්‍රී ආත්මයේ මිදෙන එක. පුරුෂ ආත්මයක් ලබන එක. පුරුෂ ආත්මයක් ලබාගෙන බුදු බව පතනවද ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. තුන්වෙනි එක හේතු සම්පත්තිය.
හේතු සම්පත්තිය පිළිබඳව පැහැදිලි කරන මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඇතුළත් වෙනවා යම්කිසි තැනැත්තෙක් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් බුදු බව ලබනවාය කියලා නියත විවරණය ලබා ගන්න මොහොතේ ඒ ජාතියේදීම සකල ක්ලේශ ධර්මයෝ දුරු කරගෙන සාන්තෝ නිවනින් සැනසෙන්ට තරම් හේතුව සලසන පෙර කරන ලද පින් ඇති කෙනෙක් බවට පත්වී සිටීම. මෙතනින් අපි කුමද්ද සඳහන් කරගත යුත්තේ අවබෝධ කරගත යුත්තේ. බුදු බව ලබනවාය කියලා නියත විවරණය ලබන උත්තමයා ඒ ආත්මය තුලදීම නිවන් දැකීමේ වාසනා ගුණය සලසා ගන්න පුළුවන් ලක්ෂණයෙන් යුක්ත වෙන්න ඕන. ඒත් එක්කම පින්පව් පිළිබඳව විශ්වාස කරන පින්පව් පිළිබඳව ඇතිවෙන විපාකයේ විශ්වාස කරන කෙනෙක් බවට පත්වෙන්න ඕන. මෙන්න මේ කියන්නා වූ ලක්ෂණයන්ගෙන් යම්කිසි කෙනෙක් යුක්තද අන්න ඒ තැනැත්තාට පුළුවන් බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේදී අනාගතයේ බුදු බව ලබනවාය කියන නියත විවරණය ලබා ගන්න. ඊළඟ කරුණ සත්තාර දස්සනං බුදුරජාණන් වහන්සේ නමක් දැකීම. බුදු බව ප්‍රාර්ථනා කරනවද කෙනෙකු ඒ බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේම සිද්ධ කළ යුතුයි. වෙන කෙනෙක් ඉදිරියේ සිද්ධ කරන්නා වූ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් හමුවේදීම සිද්ධ කරන්නා වූ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙනවා. ඊළඟ කරුණ පබ්බජ්ජා පැවිදි සම්පත. සියලු සම්පත් අතහැරලා බුදු සසුනේහි පැවිදි බව ලැබීම. එසේත් නැත්තම් පින්පව් විශ්වාස කරන පින්පව්වල විපාකය විශ්වාස කරන තාපස නිකායක පැවිදි බව ලැබීම. මෙන්න මේ කියන්නා වූ කරුණු වලින් යම්කිසි කෙනෙක් යුක්ත වෙනවද අන්න ඒ තැනැත්තාට බුදු බව ලැබීම සඳහා නියත විවරණය ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව වෙනත් කෙනෙකුට බුදු බව ලබන බවට නියත විවරණය ලබා ගන්නට පුළුවන්කමක් නැහැ. ඊළඟ කරුණ ගුණ සම්පත්තිය. මේ ගුණ සම්පත්තිය කියලා සඳහන් කරන්නේ ධානාදී උදාර ගුණයෝ ලබාගෙන සිටීම. සුමේද තාපසයාණන් වහන්සේ ලෞකික ධාන සලසාගෙන අෂ්ට සමාපත්තිය ලබාගෙන සිටපු උත්තමයෙක්. අද ඇතම් උදවිය පැහැදිලි කරනවා ඉර්ධිය කියන උතුම්ම සම්පත ලෝකේ නෑ කියලා. හැබැයි මේ ඉර්ධිය කියන සම්පත්තිය ලෝකයේ තියෙනවා. ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ලබාගන්න උතුම්ම වාසනා ගුණයක්. මේ ඉර්ධි බලය සමතය වඩමින් විදර්ශනාවට සිත නැඹුරු කිරීමෙන් ලබා ගන්නා වූ උදාර වාසනා ශක්තියක්. විදර්ශනාව පමණක් වඩන උත්තමයාට කෙලෙස් නසාගෙන රහත් බව ලබන්ට ලැබෙනවා. නමුත් ඉර්ධි බලය ලබා ගැනීමේ වාසනා ශක්තිය නෑ. අන්න ඒ රහතන් වහන්සේලාට හැර
අනෙක් සෑම උත්තමයාණන් වහන්සේ නමකටම මෙන්න මේ ඉරිදි බලය කියන උදාර ගුණය ලබා ගන්නට පුළුවන්. එදා සුමේද තාපසයාණන් වහන්සේ මෙන්න මේ ගුණ සම්පත්තියෙන් යුක්ත වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ අනාගතයේ බුදු බව ලබන බවට නියත විවරණය ලබා ගන්නට වාසනාව සැලසුණා. අධිකාරය මහත් වූ පරිත්‍යාගය සිද්ධ කරන්න පුළුවන් කැමැත්ත. සුමේද තාපසයාණන් වහන්සේ තමන්ගේ ජීවිතය බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට පූජා කළා. ඒ එක පරිත්‍යාගයක්. බුදු බව ලබන උත්තමයාට යම්කිසි මොහොතක දැනුනොත් මහා දුක් ඇති නිරයේ පවා උප්පත්තිය ලැබිය යුතුයි බුදු බව ලබන්න කියලා. කිසිම පැකිලීමක් නැතුව ඒ මහා දුක්ඛිත ස්වභාවයට පත්වෙන්ට තරම් කැමැත්තක් මේ උත්තමයා සතු වෙනවා. අන්න එබඳු ලක්ෂණයක් ඇති උත්තමයාට සිද්ධ කරන්නා වූ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. වෙනත් කෙනෙකුට ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඡන්දතා දැඩි කැමැත්ත නොසැලෙන ශක්තියෙන් යුක්තව බුදු බව ලැබීම උදෙසා කටයුතු සිද්ධ කිරීම. දසපාරමිතා ධර්මයෝ සපුරා ගැනීම. පින්වතුනි, මෙන්න මේ කටයුතු සිද්ධ කර ගැනීමෙන් ලබන්නා වූ පූජාවක් වෙනවද? අන්න ඒ පූජාව ආමිස පූජාවට අයිති වෙන්නේ. පින්වත් ඔබ සියලු දෙනාටම දැන් අවබෝධ වුණා ආමිස පූජාව සිද්ධ කරන්නේ කොහොමද කියලා. ආමිස පූජාවල් සිද්ධ කරන ක්‍රමවේද ගොඩාක් තියෙනවා. නමුත් ඒ හැම විස්තරයක්ම සිද්ධ කරන්න පුළුවන්කමක් නැහැ. පින්වත් ඔබ සියලු දෙනාට මන් නැවත මතක් කරනවා. ධර්ම දේශනාවට මාතෘකා කරපු ගාථා ධර්මය ඒත් එක්කම පසුවට ඉන් අනතුරුව පැහැදිලි කරපු ගාථා ධර්මය. පූජාරහේ පූජයතේ බුද්ධේ අධිච සාවකේ පපංච සමතික්කන්තේ තින්න සෝක පරිද්දවේ තේතාදිසේ පූජයතු නිබ්බුතේ අකුතු භයේ නසක්හා පුඤ්ඤං සංකාතුං ඉමෙත්තමිතිකේන චීති. සියලු පූජාවල් ලබන්ට සුදුසු උන තෘෂ්ණාව දෘෂ්ටිය මාන්නේ නැති කළ ශෝකයේ වැළපීම දුරු කළ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිව්පසෙන් යමක් පූජා කරනවද එයින් අත්පත්වන පුණ්‍ය ශක්තියත් සියලු කෙලෙස්කිනි නිවාලු කිසිම බියකට පත් නොවන උතුම් ගුණයන්ගෙන් යුක්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ජීවමාන කාලයේ වගේම පිරිනුවම් පෑවයින් පස්සෙත් ඒ උත්තමයන්ගේ ගුණ සිහිපත් කරලා සිව්පසෙන් යමක් පූජා කරනවද අත්වන පුණ්‍ය ශක්තිය එක හා සමානයි. ඒ පුණ්‍ය ශක්තියේ විපාකය වචනයෙන් කියලා ඉවර කරන්නට බෑ. මෙබඳු අනන්ත බලයක් ඇති මේ පුණ්‍ය ශක්තියෙන් නිතර දෙවේල සිද්ධ කර ගනිමින් ජීවිතේ පිනෙම් පුරව ගන්නටත් සිද්ධ කර ගන්නා වූ පුණ්‍ය ශක්තියෙන් දෙලොව සැනසීම උදා කර ගන්නටත් අවසානයේදී ශාන්තෝ නිවනින් සැනසෙන්නටත් වාසනාව ශක්තිය සියලු දෙනාටම සැලසෙත්වායි ආශිර්වාද කරමින්
ධර්මානුශාසනාව නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වය සිහිපත් කිරීමට අවසරයි. අම්පාර පදියතලාව සේරංකඩ විජයගුණ නිවසේ එම් ගුණවතී මැතිනිය, DMS සුදේශනී දියණිය, KS ශාමන් පුතණුවන් ප්‍රධාන පවුලේ සියලු දෙනා ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ මීට වසර 4කට පෙර දිවංගත වුණ DM විජේවර්ධන පියාණන් සිහි කිරීම, වසර 9කට පෙර දිවංගත වුණ DM සචිත්‍ර සාරදූල වැඩිමහල් පුතණුවන් සිහි කර පින් අනුමෝදන් කිරීම, AM ජයතිලක පොඩි මාමා සිහි කිරීම, DM ගුණවතී නැන්දනිය සිහිපත් කිරීම, AM මුතුබණ්ඩා සීයා, AM මුතුබණ්ඩි ආච්චි අම්මා, DM සුදුබණ්ඩා සීයා, DM සුදුබණ්ඩි ආච්චි අම්මා සිහිපත් කිරීම, නමින් මියගිය සංසාරගත සියලුම නෑසියන්ට පින් අනුමෝදන් කිරීම, අප්‍රේල් මාසයේ 3 වෙනි දින උපන්දිනයේ යෙදෙන 35 වෙනි උපන්දිනයේ යෙදෙන KS ශාමන් පුතුට නිදුක් නිරෝගී සුවය චිරජීවනය, ඔහුගේ යහපත් ආකල්ප බලාපොරොත්තු සියල්ල ඉටු වේවා කියන උදාර ප්‍රාර්ථනාව ද ඇතිව, ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේට උන්වහන්සේගේ ශාසනික කටයුතු වඩාත් හොඳින් කරගෙන යාමට නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව ධර්ම ශ්‍රවණය කළ ඔබට, ඔබේ පවුල්වල හැම දෙනාටම සෙත ශාන්තියම වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි අම්පාර පදියතලාව සේරංකඩ විජයගුණ නිවසේ පදිංචි පින්වන්ත AM ගුණවතී මැතිනිය, DMS සුදේශනී දියණිය, KS ශාමන් පුතණුවන් ප්‍රධාන පවුලේ සියලු දෙනා අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා. ධර්මදේශනාවේ දායකත්වය උසුලන සියලුම ඇත්තෝ බලාපොරොත්තු වෙන සියලුම සිතුම් පැතුම් මේ ධර්මානුශාසනාවෙන් අත්වන පුණ්‍ය ශක්තිය බලයෙන් ඉෂ්ට සිද්ධ වෙත්වා. ග්‍රහාන්දයෝ දුරු වෙත්වා. ආයුරාරෝග්‍යාදී සම්පත සැලසෙත්වා. මියගිය ඇත්තෝ මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙත්වා. හැම දිනාටම සාන්තෝ නිවනින් සැනසෙන්ට වාසනාව ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. පින් කැමති සියලු දෙවියන්ටත් මේ වාසනාවන්ත පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලුම දෙවියන් හැම දෙනාම කරන කියන හිතන පතන සියලු කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්නට ආශිර්වාදේ සලසත්වා. දෙවියොත් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අදහසින් යුක්තව පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පානදුර අරයවංශ ධර්මායතනාධිකාරී බදුරලිය ජිනාරාම ගම ශ්‍රී පේමවතී ධර්මායතනාධිපති පූජ්‍යපාද දඹගොල්ලේ පදුමසිරි ස්වාමින් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් නොපමාව අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මදේශනය SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැති. මෙතෙක් වේලා
ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.